පළවෙනි ප්‍රශ්නේම අහලා තින්නේ how do you manage 60-year-old presenting with hematemesis කියලා. එතකොට අපි ඉස්සෙල්ලාම කියන්න ඕනේ hematemesis කියන්නේ මොකද්ද? hematemesis කියලා කියන්නේ hematemesis කියන්නේ බං fresh or altered blood with vomiting. vomitous. කියන්නේ වමනිත් එක්ක fresh හරි මේ altered blood කියන්නේ ගොඩක් කරලා coffee brown color blood යන්න පුළුවන්ලු fresh blood වලට අමතරව hematemesis එකේදී. එතකොට ඒකට තමයි අපි hematemesis කියලා කියන්නේ. එතකොට hematemesis patient කෙනෙක් ප්‍රසන්න වෙනකොට අපි කොහොමද manage කරන්නේ? අපි ඕනම patient කෙනෙක් manage කරන්න ප්‍රධාන පියවර ටිකක් තියෙනනේ. මොකද්ද අපි history එකක් ගන්න ඕනේ, examination කරන්න ඕනේ, investigation කරන්න ඕනේ, ඒ ටික කරන්න ඕනේ. හරිද? එතකොට ඒ ටික යනකොට අපි ඉස්සෙල්ලාම මතක තියාගන්න ඕනේ අපිට අවබෝධයක් තියෙන්න ඕනේ hematemesis කියන්නේ මොකද්ද? hematemesis වලට තියෙන causes මොනවද? ඒ කියන්නේ hematemesis කියන එකේ ලෙඩේ underlying cause එක මොකක්ද කියලා අපි හොයාගන්න differential diagnosis අපිට ඔළුවේ තියෙන්න ඕනේ. එතකොට මොනවද differential diagnosis අපි ඉස්සෙල්ලා කියපු ටික හරි. මොනවද? අනිවාර්යයෙන්ම hematemesis එකක් වෙන්න නම් bleed වෙන්න ඕනේ upper GI tract එකේ. එතකොට upper GI tract එක කියලා කියන්නේ esophagus එක, stomach එක, duodenum එක, ඒ වගේ තැන්. එතකොට upper GI bleeding එකක් වෙන නම් ওই තැන්වල වෙන්න බෑ. එතකොට ওই තැන්වල මොනවද GI bleeding එන්න පුළුවන්? මොනවද? esophagus එක ගත්තොත් එහෙම esophagus එකේ esophageal varices නිසා එන්න පුළුවන්. esophageal adenocarcinoma වෙන්න පුළුවන්. esophagus එකේ එන ulcers නිසා එන්න පුළුවන්. උදාහරණයක් විදිහට peptic ulcers esophagus එකේ එන්නත් පුළුවන්. ඒතකොට එහෙම වෙන්න පුළුවන්. ඊට පස්සේ GI tract stomach එක ගත්තොත් ඊට පස්සේ Mallory Weiss syndrome කියලා කියන්නේ esophageal laceration. ඒතකොට esophageal laceration වෙන්න පුළුවන්. ආපහු ඊට පස්සේ මේ ධාරණේ මොනවද esophagus එකේ varices වෙන්න පුළුවන්. esophageal ulcers වෙන්න පුළුවන්, esophageal carcinoma වෙන්න පුළුවන්, esophageal මේ මොකද්ද laceration. ඒ කියන්නේ Mallory Weiss syndrome වෙන්න පුළුවන්. ඊට අමතරව වෙන්න පුළුවන්. ඒතර esophageal varices කියන එකට හේතු මොනවද ප්‍රධාන වශයෙන්? esophageal varices ඉන්නේ portal hypertension එකේදී. ඒතර portal hypertension එකක් වෙන්න පුළුවන් liver damage එකේදී. liver damage එක කියන්නේ cirrhosis වගේ එකදී මේ liver එක හරහා යන මේ blood flow එක නතර වුණාන් පස්සේ portal hypertension එකක් වෙන්න පුළුවන්. හරිද? ඊගාවට අපිට තව තියෙනවා මේ gastric ගත්තාම stomach එක ගත්තාම පස්සේ gastric ulcers තියෙන්න පුළුවන්. ඊට පස්සේ gastric malignancies තියෙන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ gastric carcinoma වගේ තියෙන්න පුළුවන්. peptic ulcers තියෙන්න පුළුවන්. හරිද? ඕවා තමයි ඊට පස්සේ GI මේ stomach එකේ perforation gastric perforation තියෙන්න පුළුවන්. ඒ වගේ හේතු තියෙන්න පුළුවන්. එතකොට අපි ඉගෙන ඉස්සෙල්ලාම අපිට අයිඩියා එකක් තියෙනවා. ඒතර අපි මේ අයිඩියා එකත් එක්ක අපි ඒව එක්ස්ක්ලූඩ් කරන්න ප්‍රශ්න අහන්න ඕනේ. හරිද? මොනවද? ස්මෝක් කරනවද? සිගරට් බොන එක esophageal cancer එන්න ප්‍රධාන හේතුවක්. ඊට පස්සේ සිගරට් බොන එක esophageal laceration කියන්නේ ඊට පස්සේ ඇල්කොහොල් ගන්න එක. ඒතකොට ඇල්කොහොල් පාවිච්චි කරන කෙනෙක් නම් recurrent vomiting එන්න පුළුවන්. recurrent vomiting එක මොනවද? repeated vomiting එනකොට Mallory Weiss syndrome වෙන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මේ ස්මෝක් කරන එක NSAIDs පාවිච්චි කරන එක ඇස්ප්‍රින් වගේ NSAIDs දීර්ඝ කාලීනව පාවිච්චි කරන එක peptic ulcer එන්න බලපානවා. ඊට ස්මෝකින් එන්න ඒක බලපානවා. ස්මෝකින් ඒකට බලපානවා. ඇල්කොහොල් බලපානවා. ඇල්කොහොල් repeated vomiting එන්න බලපානවා. ඒකට repeated vomiting Mallory Weiss syndrome එන්න බලපානවා. ඊට පස්සේ එයාගේ මේ liver එකේ අවුලක් තියෙනවද කියලා බලන්න. liver failure එකක්. liver failure නිසා portal hypertension එක වැටෙලා portal hypertension නිසා මේ පොඩගේ වල anastomosis තියෙන තැන engorge වෙලා ඒකෙන් variceal bleeding එන්න පුළුවන්. එතකොට ඒ වගේ අවස්ථා මොනවද තියෙන්නේ? cirrhosis එන්න පුළුවන් විදිහ. එතකොට බලන්න ඕනේ jaundice තියනවාද, right hypochondrial pain එකක් තියනවාද, ඊට පස්සේ යාගේ මොනවාද? ඒ වගේ symptoms හරිද? ඒව බලන්න ඕනේ. හරි. එතකොට මේ ওই ටික තමයි alcoholic පාවිච්චි කරනවා නම් cirrhosis එන්න පුළුවන්. හරිද? ඕවා තමයි අපි බලන්න ඕනේ. හරිද? එතකොට එයාගේ history දී අහන්න ඕනේ. එයා NSAID ගන්නවද? ඇයි NSAID ගන්නවද කියලා අහන්නේ. NSAIDs දීර්ඝකාලීනව පාවිච්චි වෙද්දී NSAID නිසා prostaglandin හදන එක අඩු වෙනවා. prostaglandin ඕනේ stomach එකට blood supply එක පවත්වා ගන්න bicarbonate හදන්න buffering action එකක් ඇති කරන්නත්. ඒතකොට NSAID පාවිච්චි කරන්නේ නැහැ කියන්නේ peptic ulcer එන්න දෙන අවදානම NSAID පාවිච්චි කරනවා කියලා කියන්නේ peptic ulcer එන්න දෙන අවදානම වැඩි. ඒකයි අපි NSAIDs එක දීර්ඝකාලීනව පාවිච්චි කරද්දී omeprazole වගේ proton pump inhibitor එකක් දෙන්නේ. හරිද? ඊට පස්සේ අපි අහන්න ඕනේ helicobacter pylori infection එකක් එන්න පුළුවන් දේවල් ගැන අහන්න ඕනේ. හරිද? ඊට පස්සේ smoking ගැන අහන්න ඕනේ. ඒ smoking ගැන අහන්නේ smoking නිසා මේ අර වගේම මේ stomach එකට blood supply එක එහෙම අඩු වෙලා
ඒකෙන් මේ පර්ෆියුෂන් එක අඩු වෙන නිසා පෙප්ටික් අල්සර් අවදානමක් තියෙනවා. ඇල්කොහොලුත් ඒ වගේ ඇල්කොහොලුත් පෙප්ටික් ඇල්කොහොල් වලදී අනිත් එක ඇල්කොහොල් වලදී රිපීටඩ් වොමිටිං එනවනේ. ක්‍රොනික් ඇල්කොහොලිසම් කෙනෙක් නම් එයාට රිපීටඩ් වොමිටිං එනවා. රිපීටඩ් වොමිටිං නිසා මෙලරි වයිස් සින්ඩ්‍රෝම් වෙන්න පුළුවන්. ඒක මෙලරි වයිස් සින්ඩ්‍රෝම් කියලා කියන්නේ ඊසෝපේජියල් ලැසරේෂන්ස් වෙන්න පුළුවන්. හරිද? ඊට පස්සේ අපි බලන්න ඕනේ මෙයාගේ මේ සිරෝසිස් වෙන සීන් සිරෝසිස් වෙන හේතු තියෙනවද කියලා රයිට් හයිපොකොන්ඩ්‍රියල් පේන් එකක් තියෙනවද ඒ වගේ බලන්න ඕනේ. එතකොට ඒක වෙයිලා ඊසෝපේජියල් වැරිසිස් වෙන්න බලපාන හේතු. අනිත් එක මැලිග්නන්සි කන්ඩිෂන් වල weight loss එක බලන්න ඕනේ. එයාට ඩිස්පේජියා එකක් තියෙනවද? ඊට පස්සේ loss of appetite තියෙනවද? ඒව බලන්න ඕනේ. දැන් ක්ලිනිකල් ෆීචර්ස් මොනවද බලන්නේ? ක්ලිනිකල් ෆීචර්ස් වල බලන්නේ හිමටොමැසිස් එකේදී ෆ්‍රෙෂ් බ්ලඩ් දෙන්නේ ඕල්ටර්ඩ් බ්ලඩ් කියන එක. ඊට පස්සේ මෙලීනා තියෙනවද කියලා බලන්නේ. සාමාන්‍යයෙන් අපේ GI බ්ලීඩින් එක කටින් එනවා නම් ඒක හිමටොමැසිස්. පුකින් කක්කත් එක්ක යනවා නම් ඒක මෙලීනා. ඒකට හේතුව මේ GI ඩක්ට් එකේ ගොඩාක් දුරක් යනකම් එයා ඕල්ටර්ඩ් වෙනවා ඔකල්ට් වෙනකොට තාර පාට කක්ක තමයි යන්නේ මෙලීනා. ඊට පස්සේ එපිගැස්ට්‍රික් පේන් ඇන්ඩ් ටෙන්ඩර්නස් බලන්න ඕනේ. මොකද එපිගැස්ට්‍රික් පේන් ඇන්ඩ් ටෙන්ඩර්නස් බලන්නේ එපිගැස්ට්‍රික් පේන් එකක් එන්නේ ප්‍රධාන වශයෙන් ගෑස්ට්‍රයිටිස් එහෙම නැත්නම් පෙප්ටික් අල්සර් වලදී. ඒකට ඒකක් තියෙනවද කියලා බලන්න ඕනේ. ඊට පස්සේ පෝර්ටල් හයිපර්ටෙන්ෂන් වෙන එවිඩන්ස් තියෙනවද? පෝර්ටල් හයිපර්ටෙන්ෂන් වෙන එවිඩන්ස් තියෙනවද කියන එක අපිට එක්සැමිනේෂන් එකේදී බලන්න පුළුවන්. ස්පයිඩන් ඒවයි කැපියොඩ් මෙඩුසා ඊට පස්සේ ඇබ්ඩොමිනල් ඩිස්ටෙන්ෂන් ජෝන්ඩිස් ඊට පස්සේ හෙපටොමෙගලි එසයිටිස් ඒ වගේ ඒවා තියෙනවද කියලා බලනවා. ඒකට ඉතින් ආයි ඒවා එන්නේ එක එක කෙන හේතු කියන්න ඕනේ නැහැ. කැපියොඩ් මෙඩුසා ස්පයිඩන් ඒවයි එන්නේ liver failure එකකදී පෝඩල් හයිපර්ටෙන්ෂන් නිසා පෝටෝකේවල ඇනස්ටමෝසිස් තියෙන තැන්වල වේන් එන්ගෝජ් වෙලා ඒක නිසා තමයි කැපියොඩ් මෙඩුසා ස්පයිඩන් ඒවයි එන්නේ. ගයිනකොමස්ටියා එන්නේ liver එකට ඩැමේජ් වුණාන් පස්සේ liver එකේදී අපේ ඊස්ට්‍රජන් වගේ සෙක්ස් හෝමෝන්ස් කඩන එක අඩු වෙනවා. සෙක්ස් හෝමෝන්ස් කඩන එක අඩු වුණාන් පස්සේ ඒවා ගිහිල්ලා බලපානවා බ්‍රෙස්ට් එකට. ඒතර බ්‍රෙස්ට් ටිෂුස් වර්ධනය වෙලා ගයිනකොමස්ටියා එන්න පුළුවන්. ඊට පස්සේ අපි liver enlargement එකක් එන්නේ කියලා දන්නවනේ. හෙපටොමෙගලියක් එනවා. කොහොමද liver failure එකේ මුල් අවස්ථාවල ජෝන්ඩිස් එන්නේ බිලිරුබින් කන්වර්ට් කරගන්න බෑ. කොන්ජුගේට් කරලා අයින් කරගන්න බැරි වෙනවා. ඒක නිසා ජෝන්ඩිස් එනවා. ඊකට ඒසයිටිස් එන්නේ පෝර්ටල් හයිපර්ටෙන්ෂන් එක වැඩි වෙන්න අර ස්ටාලින් ෆෝසස් වලට අනුව ලීක් වෙන එක වැඩි වෙනවා. ලීක් වෙන එක වැඩි වුණාන් පස්සේ ඒසයිටිස් එන්න පුළුවන්. හරිද? එතකොට මේ වගේ පේෂන්ට්ලට ඇන්ජයිනා එන්න පුළුවන්. මොකද හේතුව මේ අපි හිතමු දැන් වෙරේසියල් බ්ලීඩින් එකක් කියලා. වෙරේසියල් බ්ලීඩින් කියලා කියන්නේ මම පට්ටටම මේ මැසිව් හිමොරේජ් එකක් වෙනවා. ඒකෙදි කියනවා සාමාන්‍ය liver failure තියෙන මිනිස්සෙක් අන්තිම කාලේ ලේවමනේ දානකොට වර්ග අඩි ගාණක් යනකම් ලේවමනේ දානවා කියලා. හොස් පයිප් එක කරියාගේ ලේවමනේ දානවා කියලා. ඒකට හේතුව මේ ඊසෝපේජියල් වැරිසිස්. ඒ කියන්නේ ඇල්කොහොලිසම් කෙනෙක්ට මේ liver එක ඩැමේජ් වෙලා liver එකෙන් පෝර්ටල් හයිපර්ටෙන්ෂන් ඇවිල්ලා වැරිසිස් ඇවිල්ලා වැරිසියල් බ්ලීඩින් වෙන එකෙන් තමයි එතන වෙන්නේ. ඒතකොට මේ වගේ මැසිව් බ්ලීඩින් තියෙද්දි අනිවාර්යයෙන්ම හිමොරජික් ෂොක් එකක් එන්න පුළුවන්. ඒකට හිමොරජික් ෂොක් එකක් එක්ක හිමොරජික් ෂොක් එකක් එන්න පුළුවන්. නැත්නම් හයිපෝලිමික් ෂොක් එකක් එන්න පුළුවන්. එහෙම නැත්නම් ඇනීමියා එන්න පුළුවන්. ක්‍රොනිකලි බ්ලීඩ් වෙනකොට. ඒකට ඒ වගේ හේතු නිසා ඇනීමියා කියන්නේ ඇන්ජයිනා වලට හේතුව. ඒතර ඇන්ජයිනා එන්න පුළුවන් සසෙප්ටිබල් පේෂන් කෙනෙක්ට. හරිද? එතකොට ඒව ගැන අපි අවධානය යොමු කරන්න ඕනේ. ඊට පස්සේ ඉන්වෙස්ටිගේෂන් කරන්න ඕනේ. හරිද? ඉන්වෙස්ටිගේෂන් කරද්දී බේසික් ඉන්වෙස්ටිගේෂන් කරන්න ඕනේ ෆුල් බ්ලඩ් කවුන්ට් වගේ. මොකද ෆුල් බ්ලඩ් කවුන්ට් බලන්නේ අපිට RBC ලෙවල් එක හිමොග්ලොබින් ලෙවල් එක බලන්න පුළුවන්. පේෂන්ට් ඇනීමික්ද කියලා බලන්න පුළුවන්. හරිද? ඊගාවට මේ අපි අර්ජන්ට් එන්ඩොස්කෝපි එකක් කරන්න ඕනේ. අර්ජන්ට් එන්ඩොස්කෝපි එකක් කියලා කියන්නේ යාට මේ පුළුවන් තරම් ඉක්මනට මේ එන්ඩොස්කෝපි එකක් කරලා බලන්න ඕනේ මෙයාට මොකක්ද කේස් එක. මේක ඊසෝපේජියල් වැරිසිස් එකක් නම් ඒක පොඩ්ඩක් දරුණු. ඒ ඊසෝපේජියල් වැරිසිස් එක මැනේජ් කරන්න ඕනේ ඉමර්ජන්සි කන්ඩිෂන් එක. ඒතකොට ඒක බලන්න ඕනේ අපි. ඊට පස්සේ අනිවාර්යයෙන්ම ඊසෝපේජියල් වැරිසිස් වගේ කේස් එකක් නම් මේක මේ හිමොරේජ් එක මැසිවුනේ. හිමොරේජ් එක මැසිවු නිසා එයාට බ්ලඩ් ලොස් වෙන දිනවා දානම් බ්ලඩ් ලොස් එක නිසා හිමොරජික් ෂොක් එකක් එන්න දිනවා දානම් වැඩි. ඒක නිසා හිමොඩයිනමිකලි ඉන්ස්ටේබල් වෙන අන්ස්ටේබිලිටි එකක් එන්න පුළුවන්. ඒක නිසා මේ වගේ පේෂන්ට් කෙනෙක්ට ඕන වෙලාවක ටක් ගාලා බ්ලඩ් ට්‍රාන්ස්ෆියුෂන් කරන්න බ්ලඩ් රෙඩි කරලා තියා ගන්න ඕනේ. එතකොට මේ පේෂන්ට් බ්ලඩ් ට්‍රාන්ස්ෆියුස් කරන්න ඉන්වෙස්ටිගේෂන් එකේ බ්ලඩ් සැම්පල් එකක් යවන්න ඕනේ. DT වල DT ක්‍රොස් මැච් වල බ්ලඩ් සැම්පල් එකක් යවන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් ඊසෝපේජියල් වැරිසිස් කියලා සජෙස්ට් කරන පේෂන්ට් කෙනෙක්ට සස්පෙක්ට් කරන පේෂන්ට් කෙනෙක්ට බ්ලඩ් යුනිට් 4ක්වත් ලෑස්ති කරලා තියන්න කියලා තමයි බ්ලඩ් බැංක් එකේ බ්ලඩ් සැම්පල් එක යවන්නේ. හරිද? ඊට පස්සේ chest x-ray එකක් කරන්න පුළුවන්. ඒක මේ අර හිටගෙන කරන්න කියන direct chest x-ray එකක් කරනවා. ඒකට හේතුව ඇවිල්ලා ඊසෝපේජ් මොකද්ද හිමටොමැසිස් එන්න පුළුවන් gastric
මේ රප්චර් ગેස්ට්‍රික් රප්චර් කියන්නේ ગેස්ට්‍රික් පර්ෆොරේෂන් වලදී. ඒතර ગેස්ට්‍රික් පර්ෆොරේෂන් එකක් කියලා කියන්නේ බ්ලීඩ් වෙන්න පුළුවන් පෙරිටෝනියම් එකට. ඒ නිසා පෙරිටෝනියම් එකේ හීම පෙරිටෝනියම් එකක් වෙන්න පුළුවන්. ඒත් එක්කම දැන් අපි දන්නවා ස්ටොමක් එක කියන්නේ එයා තියෙන කැවිටි එකක් නේ. ඒතකොට ඒක එක්ස්පෝස් වුණායින් පස්සේ මේ පෙරිටෝනියම් එකට ඕපන් වුණාම පස්සේ පෙරිටෝනියම් එක තුළ එයා ෆිල් වෙනවා. ඒ නිසා අර හිටගෙන ගන්නකොට එයාවල ඝනත් මේ ඩෙන්සිටි එක අඩු නිසා එයා ඇවිල්ලා ඩයෆ්‍රම් එකකට තැම්පත් වෙනවා. ඒකට එයා අnder the diaphragm appearance එක අපිට එනවා. හරි ඒත් එක්කම අපිට බලන්න පුළුවන් blood urea creatinine level එක. මොකද හේතුව මේ ඒකත් දැන් අපි හිතලා කියමුකෝ blood urea level එක වැඩි වෙන්නේ ඊටහම මේ අප GI bleeding. ඒතකොට GI bleeding එක නිසා hematemesis එකක් එනවා. blood loss එකක් එනවා. blood loss එකක් වුණාන් පස්සේ volume එක අඩුයි. hypovolemic shock, perfusion එක අඩුයි. renal perfusion එක අඩුයි. GFR එක අඩුයි. GFR එකට වුණාම ක්ලියරන්ස් එක අඩුයි. ක්‍රියටිනින් ක්ලියරන්ස් එක අඩුයි. යූරියා ක්ලියරන්ස් එක අඩුයි. බ්ලඩ් යූරියා ලෙවල් එක බ්ලඩ් ක්‍රියටිනින් ලෙවල් එක වැඩි වෙනවා. ඊට පස්සේ අපි LFT එකක් කරලා බලනවා coagulation factors බලනවා. මොකද හේතුව coagulation factor deficiency එකකදී බ්ලීඩ් වෙන්න පුළුවන්. coagulation factor deficiency එකකදී බ්ලීඩ් වෙන්න පුළුවන්. ඒක අමතක වුණ එකක් අපිට. ඒකත් වෙන්න පුළුවන්. ඒ නිසා coagulation factors බලන්න ඕනේ. ඊට පස්සේ liver function test එකක් කරලා බලන්න ඕනේ. හරිද? ඊට පස්සේ අපිට ප්ලේට්ලට් උත් බලන්න ඕනේ. මොකද නේ ප්ලේට්ලට් FBC එකේදී ප්ලේට්ලට් බලන්නත් ඕනේ. මොකද හේතුව ප්ලේට්ලට් අඩු වෙලා ඒක නිසාත් මේ thrombocytopenia නිසා බ්ලීඩ් වෙන්න පුළුවන්. හරිද? ඔය ටික තමයි මේන් ඉන්වෙස්ටිගේෂන් ටික තියෙන්නේ අපි කරන්න ඕන. ඊට පස්සේ අපි මේ hemotomesis patient ජෙනරල් මැනේජ් කරන්න ඕනේ. ජෙනරල් මැනේජ් කරන එකයි ස්පෙસિෆික් මැනේජ් කරන එකයි වෙනස්. ස්පෙસિෆික් මැනේජ් කරනවා කියන්නේ හරියටම අන්ඩර්ලයින් කෝස් එක දැනගෙන මැනේජ් කරන්නේ. ජෙනරල් මැනේජ් කරනවා කියලා කියන්නේ hemotomesis patient කෙනෙක්ව අර තාම ස්පෙસિෆිකලි මේක ඩයග්නෝස් කරලා නැතුව ඒ patient මැනේජ් කරන එක තමයි ජෙනරල් ඩයග්නෝසිස් කියලා කියන්නේ. හරිද? එතකොට මෙතන අපි හිතමු දැන් මොනවාද මේකේ ඉන්න පුළුවන් කන්ඩිෂන් මොනවාද? දැන් මේ මනුස්සයට වොමිටිං වෙනවා. හරිද? වොමිටිං වෙනවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් මොකද්ද වෙන්නේ? වොමිටර්ස් වෙනවා කියලා කියන්නේ බං මේ ગેස්ට්‍රික් ප්‍රෙෂර් එක මොකද වෙන්නේ? වැඩි වෙනවා. හරිද? ગેස්ට්‍රික් ප්‍රෙෂර් එක වැඩි වෙනවා කියලා කියන්නේ ඩයෆ්‍රම් එක මොකද වෙන්නේ? උඩට එනවා. ඩයෆ්‍රම් එක උඩට එනවා කියලා කියන්නේ වෙන්ටිලේෂන් එක අඩු වෙනවා. රෙස්පිරේෂන් එක අඩු වෙනවා. එතකොට අනිත් එක අපි දන්නවා වොමිටිං වෙනකොට මොකද රෙස්පිරේෂන් එකට වෙන්නේ? වොමිටිං වෙද්දී රෙස්පිරේෂන් එක නතර වෙලා තමයි වොමිටිං වෙන්නේ. නැත්නම් ඇස්පිරේට් වෙන්න පුළුවන්. ඒතර මේ patient එකත් ඇස්පිරේෂන් වෙන රිස්ක් එකක් තියෙනවා. එතකොට මෙයාගේ වෙන්ටිලේෂන් එක දැන් මේක අපි දන්නවා වයිටල් සයින්ස් කියලා එකක් තියෙනවනේ අපි අංගි. වයිටල් සයින්ස් කියන්නේ රෙස්පිරේටරි රේට් එක, හાર્ට් රේට් එක, පල්ස් ඊට පස්සේ බ්ලඩ් ප්‍රෙෂර් එක, SpO2 ඕවනේ. ඒතකොට SpO2 මේන්ටේන් කරන එක ඉතාමත් වැදගත් සාධකයක්. ඒ නිසා අපි හයි ෆ්ලෝ ඔක්සිජන් දෙනවා. ඒතකොට මේ හයි ෆ්ලෝ ඔක්සිජන් කියන එක ටැංක් කීපයකදීම ගොඩාක් මේ ඉමර්ජන්සි කන්ඩිෂන් වල ප්‍රධානම ස්ටෙප් එකක්. මතක් කරන්නකො ඇස්මා වල හයි ෆ්ලෝ ඔක්සිජන් දෙනවා. ඇන්ජයිනා ඇකියුට් කොරෝනරි සින්ඩ්‍රෝම් වල මේ IV ඔක්සිජන් දෙනවා. ඊට පස්සේ IV නෙමෙයි මේ මොකද්ද? හයි ෆ්ලෝ ඔක්සිජන් දෙනවා. ඊට පස්සේ ඇනෆිලැක්ටික් ෂොක් වල හයි ෆ්ලෝ ඔක්සිජන් දෙනවා. ඒතර හයි ෆ්ලෝ ඔක්සිජන් දෙනවා කියන එක ඉමර්ජන්සි කන්ඩිෂන් වල ජෙනරල් මැනේජ්මන්ට් එකේ ප්‍රධානම පියවර. ඊට පස්සේ මේ patient මේ මොකද්ද? මේ කැනියුලා දෙකක් ගන්නවා. වයිට් බෝ කැනියුලා දෙකක් තමයි ගන්නෙ. වයිට් බෝ කැනියුලා ගන්නේ. වයිට් බෝ කැනියුලා ගන්නවා බෝ එක වැඩි වෙන්න අපිට ඉන්ෆියුෂන් රේට් එක වැඩි කරන්න පුළුවන්. ඒතර ඉමර්ජන්සි කන්ඩිෂන් වල වයිට් බෝ කැනියුලා තමයි වැඩිපුරම පාවිච්චි කරන්නේ. හේතුව අපිට ඉන්ෆියුෂන් රේට් එක වැඩි කරලා දෙන්න ඕන. ඉන්ෆියුෂන් රේට් එක වැඩි නිසා වයිට් බෝ කැනියුලා පාවිච්චි කරනවා. ඒක එකක් ගන්න තු දෙකක් ගන්නනේ. වයිට් බෝ කැනියුලා දෙකක් ගහලා IV access දෙකක් හදාගන්නේ අපිට සමහරක් වෙලාවට IV දෙන්න වෙනවා. මේ වගේ patient කෙනෙක්ට IV දෙපාරක් කියන්නේ එකපාර IV access දෙකක් හදාගන්න උවමනා වෙනවා patient ඉන්ෆියුෂන් දෙන්න. ඒක නිසා අපි මේ වයිට් බෝ IV කැනියුලා දෙකක් ඉන්සර්ට් කරගන්නවා. ඊට පස්සේ මෙයාගේ පල්ස් රේට් එකයි බ්ලඩ් ප්‍රෙෂර් රෙස්පිරේටරි රේට් එකයි ඊට පස්සේ යාව මොනිටර් එකකට සම්බන්ධ කරලා අවර්ලි මොනිටර් කරන්න ඕනේ. half an hourly මොනිටර් කරන්න. පැය භාගයෙන් භාගයට බ්ලඩ් ප්‍රෙෂර් පල්ස් බලන්න ඕනේ. ඇයි බ්ලඩ් ප්‍රෙෂර් පල්ස් බලන්නේ? බ්ලඩ් ප්‍රෙෂර් පල්ස් අඩු වෙන්න පුළුවන්. මොකද බ්ලඩ් ප්‍රෙෂර් එක අඩු වෙන්න පුළුවන්. මෙයාට හීමොඩයිනමිකලි අන්ස්ටේබල් වෙන්න පුළුවන්. මෙයා බ්ලීඩ් කරලා. එතන දැන් අපි මෙහෙම හිතන්නකෝ. දැන් මේ patient ඉන්නේ හීමොටොමෙසිස් එක. ඒතකොට තවමත් මේ මිනිහට බ්ලීඩ් වෙනවා. ඒතර මේ මිනිහ ආවයින් පස්සේ තවදුරටත් මෙයාගේ බඩේ බ්ලීඩ් වෙන්න පුළුවන්. සමහරකට මට වොමිටිං එන්නේ නැහැ. දැන් මෙයාගේ බඩේ ඇකියුමුලේට් වෙන්න පුළුවන් බ්ලඩ්. ඒතකොට එහෙම වෙනවා කියලා කියන්නේ බ්ලීඩ් වෙනවා. ඉන්ටර්නල් බ්ලීඩින් එකක්. ඒතර ඉන්ටර්නල් බ්ලීඩින් එකක් වෙද්දී හීමොඩයිනමිකලි අන්ස්ටේබල් වෙන්න පුළුවන්. මට හිමොරේජික් ෂොක් එකක් එන්න පුළුවන්. ඒතකොට ඒක නිසා මොකද අපි කරන්නේ? මෙයාගේ හිමොරේජික් ෂොක් එකක් එනකොට බ්ලඩ් ප්‍රෙෂර් එක මොකද වෙන්නේ? අඩු වෙනවා. බ්ලඩ් ප්‍රෙෂර් එක අඩු වෙනකොට පල්ස් රේට් එක වැඩි වෙනවා. පල්ස් ත්‍රෙඩීද හොඳ වොලියුම් එකක් තියෙන පල්ස්ද? ත්‍රෙඩි පල්ස් එක ටැකිකාඩියා. ඒතකොට ටැකිකාඩියා නිසා මොකද වෙන්න පුළුවන්? එන්ජයින් එන්න පුළුවන් patient. හරිද?
ඒ නිසා බ්ලඩ් ප්‍රෙෂර් පල්ස් අපි half an hour වලදී මොනිටර් කරන්න ඕනේ. ඒත් එක්ක යාගේ රෙස්පිරේටරි රේට් එක බලන්න ඕනේ. මෙයාට ඔක්සිජන් අපි කොහොමද දෙනවා. ඊට පස්සේ අපි කිව්වා මෙයාට මේ බ්ලඩ් ඩැප් සැම්පල් එකක් යවන්න ඕනේ කියලා ඉන්වෙස්ටිගේෂන් එකක් විදියට මේ ක්‍රොස් මැච් කරන්න DTN ක්‍රොස් මැච්. ඒකට හේතුව දැන් මේ patient බ්ලඩ් ට්‍රාන්ස්ෆියුෂන් කරන්න වෙන්න තියෙන අවදානමක් තියෙනවා. අද සමහරකට මැසිව් ට්‍රාන්ස්ෆියුෂන් ප්‍රොටෝකෝල් එකක් අරගෙන යන්නත් පුළුවන් වෙන්න ඉඩ තියෙනවා. ඒකට එහෙම නිසා මෙයාට අපි කරන්නේ මේ DT එකක් කරලා ක්‍රොස් මැච් කරලා මෙයාට ට්‍රාන්ස්ෆියුස් කරන්න සුදුසු වෙන බ්ලඩ් යුනිට් 4ක්වත් වෙන් කරලා තියාගන්නවා. ඒතකොට එතන වෙන ප්‍රොසීඩියර් එක සරලව කියන්නම්. අපි වෝඩ් එකේ ඉන්න වෝඩ් එකේ HO විදියට වෝඩ් එකේ HO තමයි යවන්නේ. වෝඩ් එකේ නෙමෙයි. සාමාන්‍ය වෝඩ් එකේ HOට බ්ලඩ් ට්‍රාන්ස්ෆියුස් කරන්න බ්ලඩ් ඉල්ලන්න රික්වෙස්ට් කරන්න එයාට උමනාවට කරන්න බෑ. ඒකට අනිවාර්යයෙන්ම ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් ඕනේ කන්සල්ටන්ට් කෙනෙක්. එහෙම නැත්නම් ස්පෙෂලිස්ට් කෙනෙක්. ඒ ස්පෙෂලිස්ට් කෙනෙක් තියෙන රික්වෙස්ට් එකකට අනුව ප්‍රෙස්ක්‍රිප්ෂන් එකකට අනුව HO තමයි රික්වෙස්ට් එක ලියන්නේ බ්ලඩ් බැංක් එකට බ්ලඩ් යුනිට් 4ක් මේ patient ට්‍රාන්ස්ෆියුස් කරනවා රෙඩි කරලා තියන්න කියලා. ඒකට ඒක කරන්නේ HO. ඒකට HO එතනදී රික්වෙස්ට් ෆෝම් එක ෆිල් කරන්න ඕනේ. ප්‍රොපර්ලි ෆිල් කරන්න ඕනේ. ඒකට ඒක ප්‍රොපර්ලි ෆිල් කරලා ප්ලේන් ටියුබ් එකකට 7 to 8 milliliters බ්ලඩ් මේ patient ගේ බ්ලඩ් අරගෙන එයා ඒ සැම්පල් එක යවන්න ඕනේ බ්ලඩ් බැංක් එකට. බ්ලඩ් බැංක් එකට එවන්න පස්සේ බ්ලඩ් බැංක් එකෙන් ඒ සැම්පල් එකේ තියෙන ඩීටේල්ස් උයි රික්වෙස්ට් ෆෝම් එකේ තියෙන ඩීටේල්ස් උයි ටැලි කරලා ඒක DTN ක්‍රොස් මැච් කරනවා. හරිද? DT ක්‍රොස් මැච් කරලා ඒකට සූටබල් වෙන මේ බ්ලඩ් යුනිට් 4ක් හදා ගන්නවා. බ්ලඩ් යුනිට් 4 හදලා එයා ඒක ටැග් කරනවා. ටැග් කරන්නේ patient ගේ නම විස්තර ඔක්කොම වෝඩ් එක බෙඩ් නම්බර් එක BHT නම්බර් එක දවස ඔක්කොම දාලා ටැග් කරනවා. ටැග් කරලා ඒගොල්ලෝ මේ ක්‍රොස් මැච් කරපු බ්ලඩ් යුනිට්ස් දාන්න වෙනම ෆ්‍රිජ් එකක් තියෙනවා. මේ ෆ්‍රිජ් එකේ 2 to 4 සෙල්සියස් අංශක දෙකත් හතරත් උෂ්ණත් එක ස්ටෝර් කරලා තියාගන්නවා. ඒතකොට ඒ ස්ටෝර් කරලා තියාගන්නකොට ඒ හතර ඕනම අවස්ථාව අපිට අරගන්න පුළුවන්. හැබැයි මේක හැම දිගටම තියන්නේ සතියක් විතර තමයි තියෙන. සතියක් විතර තියලා ආපහු අන්ක්‍රොස් මැච් ෆ්‍රිජ් එකට මාරු කරනවා. මොකද හේතුව ක්‍රොස් මැච් කරපු ෆ්‍රිජ් එකේ දීර්ඝ කාලිනව තියාගන්නේ නැහැ. මොකද හේතුව තව patient කෙනෙක් ආවොත් එimhe මේ ක්‍රොස් මැච් කරලා බ්ලඩ් ට්‍රාන්ස්ෆියුස් කරන්න එයාට දෙන්න බ්ලඩ් නැති වෙනවා අරමුණත් එහෙම. ඒ නිසා ඒක ආපහු මාරු කරනවා නන් ක්‍රොස් මැච් මේකට. හරිද? ක්‍රොස් මැච් කරලා තියාගන්න කියලා කියනවා. ඊට පස්සේ මෙයාට IV කැනියුලා දැන් IV කැනියුලා දෙකක් දාගත්තනේ. ඒ දෙකෙන් normal saline දෙන්න ඕන එකකින්. normal saline දෙනවා. normal saline දෙන්නේ බ්ලඩ් වොලියුම් එක වැඩි කරන්න. මොකද හේතුව hemodynamically patient unstable. හරිද? එතකොට දැන් ඉස්සෙල්ලාම අපි එකපාරටම මේ දැන් අපි හිතමු මේක දැන් ට්‍රාන්ස්ෆියුස් කරනවා කියලා. ට්‍රාන්ස්ෆියුස් කරන රෙඩ් සෙල් විතරයි. හරිද? රෙඩ් සෙල් ට්‍රාන්ස්ෆියුස් කරන්නේ. දැන් RBC කියලා අපි දෙන රෙඩ් සෙල්. අපිට හෝල් බ්ලඩ් දෙන්න patient කෙනෙක් ඩෝනර් කෙනෙක්ගේ හෝල් බ්ලඩ් ට්‍රාන්ස්ෆියුස් කරන්නේ නැහැ නේ. අපි ට්‍රාන්ස්ෆියුස් කරන්නේ බ්ලඩ් සෙල්ස්. ඒතර බ්ලඩ් සෙල්ස් ට්‍රාන්ස්ෆියුස් කරත් වොලියුම් එක ගන්න අනිවාර්යෙන් අපිට normal saline හරි normal saline දෙන්න වෙනවා. ඒතර normal saline infuse කරනවා මෙයාගේ hemodynamically stable කරන patient එක. ඊගාට මොකද කරන්නේ? proton pump inhibitors දෙනවා. proton pump inhibitors දෙන්නේ. ඒක proton pump inhibitors උත් IV තමයි දෙන්නේ. 80 mg දෙනවා IV bolus එකක් විදිහට omeprazole. ඒක දෙන්නේ මේ ඔව් හරිනේ 80 mg IV දෙනවා මේ bolus එකක් විදිහට. ඒකද omeprazole දෙන්න හේතුව omeprazole කියන්නේ proton pump inhibitor එකක්. ඒතකොට මෙතනදී proton pump inhibitor එකක් පාවිච්චි කරන්නේ acid secretion එක අපි අඩු කරන්න ඕනේ. මොකද හේතුව acid secretion එකෙන් මේකේ අල්සර් එකක් මොකක් හරි නම් තියෙන්නේ. අල්සර් එක තව තවත් වැඩි වෙනවා. අල්සර් එක හීල් කරගන්න නම් අනිවාර්යයෙන්ම පුළුවන් තරම් ඒ අල්සර් එකට නොක්සියස් වෙන ඒජන්ට් අයින් කරගන්න. ඒතර අනිවාර්යයෙන්ම acidity කියන්නේ නොක්සියස් නේ. ඒතර acidity එක අඩු කරගන්න තමයි අපි proton pump inhibitor එකක් විදිහට omeprazole පාවිච්චි කරන්නේ IV 80 mg මේ bolus එකක්. ඒකට ඊට පස්සේ ඒක omeprazole පාවිච්චි කරන්නේ නැත්නම් ඒකට alternative එකක් විදිහට අපිට antihistamine වර්ග පාවිච්චි කරන්න පුළුවන්. ranitidine වගේ එකක් පාවිච්චි කරන්න පුළුවන්. cimetidine පාවිච්චි කරන්න පුළුවන්. ranitidine පාවිච්චි කරනවා නම් 50 mg අරගෙන ඒක 20 ml normal saline වල දිය කරලා මිනිත්තු දෙකක් ඇතුළත IV දෙන්න ඕනේ. ඊට පස්සේ එහෙම නැත්නම් අපිට stat dose එකක් දෙන්න පුළුවන් 6 hourly. එහෙම නැත්නම් අපිට cimetidine දෙනවා නම් 200 mg IV දෙන්න පුළුවන් 6 hourly stat එකක් විදියට. එහෙම නැත්නම් අපිට PPI එකක් proton pump inhibitor එකක්ම pantoprazole කියන එක දෙන්න පුළුවන්. omeprazole දෙනකොට 40 mg දවස ගානේ දෙන්න පුළුවන්. හරිද? එතකොට patient hemodynamically අවුල් නම් හරිද? hemodynamically අවුල් නම් ඒ කියන්නේ තාමත් normal saline දිලත් අපිට මේක ගේම ගහ ගන්න අමාරු නම් අපිට පුළුවන් කොලොයිඩ් එකකට යන්න. කොලොයිඩ් කියලා කියන්නේ කොලොයිඩ් එකේ තියෙන්නේ
ඇල්බියුමින් වගේ ඒවා. හරිද? එතකොට ඒක දුන්නායින් පස්සේ ඇල්බියුමින් ඊට පස්සේ ස්ටාර්ච් වගේ ඒවානේ. එතකොට ඒක දුන්නායින් පස්සේ ඒකෙන් කරන්නේ ප්ලාස්මා එකේ ඔස්මොලාරිටි එක වැඩි කරනවා. ප්ලාස්මා එකේ ඔස්මොලාරිටි එක වැඩි කරලා ඉන්ටර්ස්ටිෂියල් ස්පේස්, ඉන්ටර්සෙලුලර් ස්පේස් වල තියෙන බ්ලඩ් නෙමෙයි ෆ්ලුයිඩ් ඇදලා ගන්නවා ප්ලාස්මා එකට. ප්ලාස්මා එකට අරගෙන ප්ලාස්මා වොලියුම් එක වැඩි කරනවා. ඒක තමයි කොලොයිඩ් වලින් කරන්නේ. අපි දන්නවා ඩෙන්ගු පේෂන්ට්ලා මැනේජ් කරද්දිත් normal saline දීලා normal saline වලින් අපිට පැය 24ක දෙන්න පුළුවන් වොලියුම්, පැය 48කට දෙන්න පුළුවන් වොලියුම් එකක් තියෙනවා. ඒ වොලියුම් එක දීලා පේෂන්ට් ව හිමොඩයිනමිකලි ස්ටේබල් කරන්න බෑ කියලා දෙනවා නම් ඩෙන්ගු පේෂන්ට් කෙනෙක්ට normal saline විතරක් දීලා අපි normal saline එනකොට කොලොයිඩ් පාවිච්චි කරනවා. මොකද කොලොයිඩ් ලොකු වොලියුම් එකක් ඕනේ නැහැ බ්ලඩ් ප්ලාස්මා වොලියුම් එක ගොඩක් වැඩි කරන්න. හේතුව normal saline දුන්නාම පස්සේ normal saline වලින් කෙලිම normal saline දෙන ප්‍රමාණය ප්ලාස්මා වොලියුම් එකේ වැඩි ප්‍රමාණයට සමානයිනේ. එනකොට කොලොයිඩ් වල එහෙම නැහැ. කොලොයිඩ් අපි දෙන ප්‍රමාණයට වඩා වැඩි ෆ්ලුයිඩ් ප්‍රමාණයක් යා ඉන්ටර්ස්ටිෂියල් ස්පේස් එකෙන් ඇබ්සෝබ් කරගෙන ප්ලාස්මා එකට යා වොලියුම් එක වැඩි කරනවා. ඒ නිසා අපිට කොලොයිඩ් වගේ එකක් දෙන්න පුළුවන්. හරිද? ඒව නැත්තම් බ්ලඩ් ට්‍රාන්ස්ෆියුෂන් කරන්න වෙනවා. හරිද? බ්ලඩ් ට්‍රාන්ස්ෆියුෂන් එකක් කරනවා. හරිද? බ්ලඩ් ට්‍රාන්ස්ෆියුෂන් එකක් කරනවා. බ්ලඩ් ට්‍රාන්ස්ෆියුෂන් එකක් කරනවා කියලා කියන්නේ ඉතින් අනිවාර්යෙන් බ්ලඩ් ට්‍රාන්ස්ෆියුෂන් එකක් කරද්දී ඒ ක්‍රොස් මැච් කරපු බ්ලඩ් එක ගන්න එනවා කෙනෙක් බ්ලඩ් බැංක් එකට නර්ස් කෙනෙක්. ඒ බ්ලඩ් බැංක් එකට ආවම පස්සේ එයා ඔක්කොම ආපහු ටැලි කරනවා අපේ ඩොකියුමන්ට් ඔක්කොම ටැලි කරලා ක්‍රොස් මැච් කරපු බ්ලඩ් යුනිට් එකක් එයාට දෙනවා. ඒතකොට ඒ බ්ලඩ් යුනිට් එක අරගෙන යන්නේ අයිස් කියන්නේ බොක්ස් එකක දාලා ඒ බොක්ස් එකේ උඩින් කාඩ්බෝඩ් එකක් තියලා ඒක උඩින් අයිස් පැකට් එකක් තියලා මොකද හේතුව RBC කියන එක ස්ටෝර් කරලා තියෙන සෙල්සියස් අංශක 2.7 අතර මේ හොඳම උෂ්ණත්වය සෙල්සියස් අංශක 4. එතකොට 2.7 අතර තියෙන 4 තමයි හොඳම. එතකොට අපිට මේ ෆ්‍රීස් කරන්න බෑ මේක. ෆ්‍රීස් වුණොත් එහෙම RBC මැරෙනවා. ඒ නිසා අපිට කොයි වෙලාවකවත් RBC යවද්දී හරියට අර වැක්සින් යවනවා වගේ මේ අයිස් පැකට් හතරක් දාලා ඒකේ මැදට RBC පැක් එක දාලා යවන්න බෑ. RBC එක දාලා උඩින් කාඩ්බෝඩ් එකක් තියලා කාඩ්බෝඩ් එක උඩින් තමයි අපිට මේ අයිස් පැකට් එක තියන්නේ. මොකද හේතුව අයිස් පැකට් එකයි RBC මේ පැකට් එකයි කන්ටැක්ට් වෙන්න බෑ. කන්ටැක්ට් වුණොත් එම RBC මැරෙනවා. හිමොලයිසිස් වෙනවා. ඒක නිසා මේ අපි එහෙම කරන්නේ. එහෙම කළා යවනවා. යවුවයින් පස්සේ ඒකෙදි 아무තු තෝ කිරිල්ලක්වත් දැන් අපි දන්නවා ෆෙස්ෆෝසන් ප්ලාස්මා ක්‍රයෝප්‍රෙසිපිටේට් ඊට පස්සේ ක්‍රයෝ සුපර්නන්ට් ඔක්කොම ෆ්‍රීස් කරලා තියෙන සෙල්සියස් අංශක ඍණ 30ක උෂ්ණත්වය තියෙන්නේ. ඒතකොට ඒක ඍණ 30ක එකක් අපි දෙනකොට අපි ඒක තෝ කරලා තමයි පේෂන්ට් දෙන්නේ. ඒනට RBC වල තෝ කිරිල්ලක් නැහැ. RBC කෙලින්ම ට්‍රාන්ස්ෆියුස් කරනවා. ඒ ට්‍රාන්ස්ෆියුස් කරද්දී මේ පැය භාගයක් පැය 4 කාලයක් ඇතුළතදී අපි ට්‍රාන්ස්ෆියුෂන් එක කරන්න ඕනේ. එහෙම කරන්න බැරි වෙලා ට්‍රාන්ස්ෆියුෂන් එක තව පරක් වුණොත් එහෙම හිමොලයිසිස් එකක් පැකට් එක ඇතුළෙම සිද්ධ වෙලා පේෂන්ට් ට්‍රාන්ස්ෆියුෂන් රියැක්ෂන් එකක් එන්න පුළුවන්. ඒක HO ගේ මසල කිරීමත්කමක්. ඒක HO ගේ මෙඩිකල් නෙග්ලිජන්ස් එකක් ඉදිරියට යන්නත් පුළුවන්. එතකොට මේ ඒක ට්‍රාන්ස්ෆියුස් කරනකොට ගොඩාක් වෙලාවට පේෂන්ට්ගේ උෂ්ණත්වයට හැදිලා තමයි යන්නේ. ඒක නිසා අපිට අමුතුවෙන් ඒක තෝ කරලා උෂ්ණත්වය වැඩි කරලා මේ කාම උෂ්ණත්වයට ගන්න කියලා කතන්දරයක් නැහැ. හරිද? අනිවාර්යෙන් අපි දන්නවා RBC රෙඩ් සෙල් ට්‍රාන්ස්ෆියුස් කරද්දී පේෂන්ට් කෙනෙක්ට ස්ලෝලි ට්‍රාන්ස්ෆියුස් කරන්න ඕනේ. එකපාරට ඉන්ෆියුෂන් රේට් එක වැඩි කරලා කරන්නේ නැහැ. මොකද හේතුව ට්‍රාන්ස්ෆියුෂන් එක ස්ලෝලි කරන්නේ සමහරක් විට මෙතන ABO කම්පැටිබිලිටි එකක් වගේ තිබ්බොත් ඉතාමත් සුළු වොලියුම් එකක් මිලිලීටර්ස් ගානක පොඩි වොලියුම් එකක් ඇඟට ගියන් පස්සෙත් ට්‍රාන්ස්ෆියුෂන් රියැක්ෂන් එකක් වෙන්නන්න පුළුවන්. ඒක නිසා ස්ලෝලි කරන්නේ. ස්ලෝලි තමයි ට්‍රාන්ස්ෆියුෂන් එක කරන්නේ. එතකොට හදිස්සියට ABO කම්පැටිබිලිටි එකක් තිබ්බ කියලා හිතමු. ඒතර ABO කම්පැටිබිලිටි එකක් තිබ්බොත් මේ කියන්නේ වැරදි බ්ලඩ් ට්‍රාන්ස්ෆියුස් කරලා ගියමුකෝ. ගොඩාක් ලට ABO කම්පැටිබිලිටි එකක් වෙන්නේ ඒ වගේ හේතුන් නිසා. ඒ කියන්නේ හරියට රෙඩි කරන්නේ නැතුව ක්‍රොස් මැච් කරපු බ්ලඩ් නැතුව වෙන බ්ලඩ් එකක් දීලා. හරිද? ඒව නැතුව පේෂන්ට්ගේ අපි කෙලින්ම පේෂන්ට්ගේ ඔපු සාම්පල් එකම පේෂන්ට්ගේ සාම්පල් එකම වෙන සාම්පල් එක. එතකොට එහෙම වුණෙන් පස්සේ සිම්ප්ටම්ස් දෙන්න පටන් ගන්නවා. ඒතකොට ABO කම්පැටිබිලිටි එකක් ආව කියලා කියන්නේ හිමොලයිසිස් එකක් වෙනවා. එතකොට හිමොලයිටික් සිම්ප්ටම්ස් දෙන්න පටන් ගන්නවා. ඇනෆිලැක්ටික් ෂොක් එක සිම්ප්ටම්ස්. එතකොට මේ සිම්ප්ටම්ස් දෙනකොට ගොඩාක් වෙලාවට මේ හිස්ටමින් සික්‍රීෂන් එකත් එක්කනේ ඔය සිම්ප්ටම්ස් එන්නේ. එතකොට හිස්ටමින් සික්‍රීෂන් එකත් එක්ක තමයි ඔය සිම්ප්ටම්ස් ඇන්ජියෝයිඩීමා අර මේ එනවා. ප්‍රූරයිටික් රෑෂ් මේ රෑෂ් එකක් එනවා. ඔය වගේ සිම්ප්ටම්ස් ගොඩක් එනවා. ෆීවර් ඒ වගේ එනවා. උෂ්ණත්වයේ ටෙම්පරේචර් එක වැඩි වෙනවා ඒවා. එතකොට එහෙම වෙනකොට මේ අපි අනිවාර්යෙන්ම මොකද කරන්න ඕනේ? ඇන්ටි හිස්ටමින් පාවිච්චි කරන්න ඕනේද? ඇන්ටි හිස්ටමින් කෝටිකෝස්ටෙරොයිඩ්. වැරදි. අපි කොයි වෙලාවකත් ඇන්ටි හිස්ටමින් කෝටිකෝස්ටෙරොයිඩ් පාවිච්චි කරන්නේ නැහැ. මේ බ්ලඩ් ට්‍රාන්ස්ෆියුෂන් රියැක්ෂන් එකේ තියෙන බ්ලඩ් ට්‍රාන්ස්ෆියුෂන් එකේ තියෙන රියැක්ෂන් එකද ඇඩ්වර්ස් රියැක්ෂන් එකදී. අපි මේ ඇඩ්වර්ස් රියැක්ෂන් එක මේන්ටේන් කරනවා නම් මේන්ටේන් කරන්න අපි පාවිච්චි කරන ඇඩ්‍රිනලින් තමයි පාවිච්චි කරන්නේ ඉස්සෙල්ලා. මොකද හේතුව සමහරක් වෙලාවට අපි ඔහොම ඇඩ්වර්ස් රියැක්ෂන් එකක් ආවෙන් පස්සේ අපි හිස්ටමින් දුන්නොත් ඒ ඇඩ්වර්ස් රියැක්ෂන් එක මාස්ක් වෙනවා.
මාස්ක් වුණායින් පස්සේ අපි හිතන්නේ මෙහෙම ඇඩ්වර්ස් රියැක්ෂන් එකක් නැහැ කියලා. ඒකට අපි කරන්නේ දිගටම ට්‍රාන්ස්ෆියුස් කරනවා. දිගටම ට්‍රාන්ස්ෆියුස් කරොත් පේෂන්ට් මැරලා තමයි නතර වෙන්නේ. ඒතකොට එහෙම කරන්නේ නැහැ. අපි මොකක්ද ට්‍රාන්ස්ෆියුෂන් රියැක්ෂන් එකක් වෙනවා නම් පේෂන්ට් ඉමීඩියට්ලි ට්‍රාන්ස්ෆියුෂන් එක නතර කරන්න ඕනේ. ඉමීඩියට්ලි නතර කරන්න ඕනේ. නතර කරලා ටක් ගාලා පැක් එක ආපහු බ්ලඩ් බැංක් එකට එවන්න ඕනේ පේෂන්ට්ගේ බ්ලඩ් සැම්පල් එකක් එක්ක. ආයි ක්‍රොස් මැච් කරලා බලන්න. ඒ වගේ කරන්න ඕනේ. හරිද? එතකොට ට්‍රාන්ස්ෆියුෂන් එකක් කරන්න පුළුවන්. හරිද? ඒ වගේම අපි මොනිටර් කරන්න ඕනේ පේෂන්ට්ගේ යූරින් අවුට්පුට් එක. අපි දන්නවා ඩෙන්ගු පේෂන්ට් කෙනෙක්ගේ අපි යූරින් අවුට්පුට් එක මොනිටර් කරනවා විතරම. ඇයි යූරින් අවුට්පුට් එක මොනිටර් කරන්නේ? යූරින් අවුට්පුට් එක මොනිටර් කරන්නේ අපේ ඇඟේ හීමෝඩයිනමිකලි ස්ටේබල්ද අන්ස්ටේබල්ද කියලා බලන්න යූරින් අවුට්පුට් එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. හේතුව අපි හීමෝඩයිනමිකලි ස්ටේබල් නම්. ඒ කියන්නේ අපේ පර්ෆියුෂන් මේ පම්ප් කරන එක හොඳට සිද්ධ වෙනවා නම් බ්ලඩ් වොලියුම් එක නෝමල් නම් පර්ෆියුෂන් එක නෝමල් නම් රීනල් පර්ෆියුෂන් එකත් නෝමල්. ඒතකොට රීනල් පර්ෆියුෂන් එක නෝමල් කියලා කියන්නේ පේෂන්ට්ගේ GFR එක හොඳයි. GFR එක හොඳයි කියන්නේ යූරින් අවුට්පුට් එක හොඳයි. යූරින් අවුට්පුට් එක නෝමල් රේන්ජ් එකේ තියෙනවා. හරිද? එතකොට මේ දැන් යූරින් අවුට්පුට් එක අඩු වෙනවා කියලා කියන්නේ GFR එක අඩුයි. GFR එක අඩු කියන්නේ පර්ෆියුෂන් එක අඩුයි. පර්ෆියුෂන් එක අඩුයි කියලා කියන්නේ එක්ක වොලියුම් එක අඩුයි එහෙම නැත්නම් හાર્ට් එක ෆේල්. එතකොට වොලියුම් එක අඩු වෙන්න පුළුවන් හાર્ට් එක ෆේල් වෙන්න පුළුවන් කියන්නේ හීමෝඩයිනමිකලි අන්ස්ටේබල්. එතකොට පේෂන්ට් හීමෝඩයිනමිකලි අන්ස්ටේබල්ද ස්ටේබල්ද කියලා බලන්න අපිට යූරින් අවුට්පුට් එක මේ මොනිටර් කරන්න පුළුවන්. ඒකෙත් අපි කියන්නේ ස්ටේබල් මට්ටමේ තියාගන්න නම් යූරින් අවුට්පුට් එක පැයට මිලිලීටර් 30කට වඩා වැඩි එකක තියාගන්න ඕනි කියලා. ඒ ගන්න තියාගන්න කියලා තමයි අපි කියන්නේ. ඊගාට අපි කිව්වා මේකට තියෙන ඩිෆරන්ෂියල් ඩයග්නොසිස් වල එකක් තමයි මේ මොනවද? කොගුලේෂන් ෆැක්ටර්ස්. කොගුලේෂන් ෆැක්ටර් ඩෙෆිෂියන්සි එකක් හේතු වෙන්න පුළුවන්. ඒක liver failure එකක් ගන්න. liver failure අපි හිතමු මෙහෙම. alcoholic cirrhosis. alcoholic cirrhosis නිසා වෙන්න පුළුවන් වැඩ දෙකක් තියෙනවා මේ හිමටොමැසිස් එකක් එන්න. මොකද එකක් තමයි සිරෝසිස් එනවා. සිරෝසිස් නිසා පෝටල් හයිපර්ටෙන්ෂන් එකක් එනවා. පෝටල් හයිපර්ටෙන්ෂන් එක නිසා ලෝවර් ඉසෝෆේජියල් මේ වේන්ස් එන්ගෝජ් වෙලා ඉසෝෆේජියල් වැරිසිස් එනවා. ඒ ඉසෝෆේජියල් වැරිසියල් බ්ලීඩින් එකක් එනවා. අනිත් එක තමයි liver failure නිසා coagulation factors deficiency එකක් එනවා. මොකද coagulation factors වැඩිම ප්‍රමාණයක් හදන්නේ liver එකෙන්. તો liver එකෙන් coagulation factors හදන එක අඩු වෙනවා. ඒතර coagulation factors හදන එක අඩු වෙනාන් පස්සේ hypocoagulability එකක් එනවා. ඒ නිසා bleeding tendency වැඩි වෙනවා. ඒතර bleeding tendency වැඩි නිසා bleed වෙන්න බලනවා. ඒක නිසා අපිට ඒ වෙලාවට coagulation එකේ abnormality එකක් suspect කරනවා නම් අපිට fresh frozen plasma දෙන්න පුළුවන්. මොකද fresh frozen plasma වල සියලුම coagulation factors ටික තියෙනවා. හරිද? හැම coagulation factor එකක්ම තියෙනවා. ඒක නිසා අපිට දෙන්න හොඳම ඒ වෙලාවේදී cryo supernant එකක් නෙමෙයි cryo precipitate එකක් නෙමෙයි. ඒ දෙකේම එකතු වෙන තියෙන fresh frozen plasma තමයි දෙන්න හොඳම. ඒතර fresh frozen plasma transfuse කරනවා නම් patient කෙනෙක්ට අපි අනිවාර්යයෙන්ම බලන්න ඕනේ යාගේ ABO compatibility එක. මොකද හේතුව fresh frozen plasma වල ABO grouping අපි බලනවා. හරිද? අපිට cryo precipitate දෙනකොට විතරයි මේ කිසිම ABO වත් rhesusවත් compatibility එකක් බලන්න නැතුව දෙන්න පුළුවන්. හරිද? ඒ නිසා අනිවාර්යයෙන්ම fresh frozen plasma transfuse කරන්න මේක ඉන්ඩිකේෂන් එකක් වුණොත් එහෙම කියන්නේ hypocoagulability එකක් මෙයාට තියෙනවා නම් අපි fresh frozen plasma අරගෙන දැන් එයා B positive patient කෙනෙක් නම් එයාට අපිට B fresh frozen plasma packet එකක් දෙන්න පුළුවන්. හරිද? ඒත් එක්කම vitamin K දෙන්න පුළුවන්. vitamin K දෙනවා නම් 5 to 10 mg IV තමයි දෙන්නේ. vitamin K හේතුව vitamin K කියලා කියන්නේ factor 27910 activators. එතකොට ඒවා clot කරලා coagulation එක වැඩි කරනවා. coagulation එක වැඩි කරනවා කියලා කියන්නේ bleeding tendency එක අඩු කරන්න බලපානවා. හරිද? ඒතකොට මේකේ කියලා දෙනවා දැන් patient warfarin indicate patient කෙනෙක් නම් ඒ කියන්නේ absolutely warfarin indication patient කෙනෙක් නම් උදාහරණයක් විදිහට prosthetic valve තියෙනවා. එහෙම නැත්නම් මේ මොනවාරි මේ එහෙම සීන් එකක් නම් දැන් අපි දන්නවා prosthetic valve තියෙන කෙනෙක්ට අය අපි warfarin දෙන්නේ. warfarin දෙන්නේ prosthetic valve තියෙන කෙනෙක්ට hypocoagulability එකක් තියෙනවා. ඒ කියන්නේ hypocoagulability එක කියන්නේ අපේ බොඩි එකේ සර්කියුලේෂන් එකේ කොයි හරි තැනක ෆොරින් සබ්ස්ටන්ස් එකක් තියෙනවා නම් එතනදී හිමොලයිසිස් එකක් වෙන්න දින අවදානම් වැඩි. හිමොලයිසිස් එකත් එක්ක ක්ලොට් හැදෙන්න දින අවදානම් වැඩි. ඒතකොට ඒ වගේ තැන්වල ක්ලොට් හැදෙන්න දින අවදානම් අඩු කරන්න අපි වෝෆරින් දෙනවා. ඒ නිසා ප්‍රොස්තටික් වැල්ව් තියෙන පේෂන්ට් කෙනෙක්ට ප්‍රොස්තටික් වැල්ව් තියෙනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ප්‍රොස්තටික් වැල්ව් එක හරහා හැමතිස්සෙම බ්ලඩ් එනවා. ඒතකොට ප්‍රොස්තටික් වැල්ව් එකට බ්ලඩ් සෙල්ස් එක්ස්පෝස් වෙන්න හිමොලයිසිස් වෙන්න දින අවදානමත් වැඩි. ඒත් එක්කම එයාට ක්ලොට් හැදෙන්න දින අවදානමත් වැඩි. ඒතකොට ඉන්ට්‍රමියුරල් ත්‍රොම්බයි ෆෝමේෂන් එකක් එන්න පුළුවන්. ඒතකොට ඒ ත්‍රොම්බයි මේ එහෙට මෙහෙට ගිහිලා එම්බොලයි වෙලා ත්‍රොම්බෝ එම්බොලිසම් වෙලා එයාට ඒක මේකෙන් ස්ට්‍රෝක් ලිම්බ් ඉස්කීමියා එහෙම එන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ වෝෆරින් සැරටම ඉන්ඩිකේට් එක කෙනෙක් නම් මොකද අපි කරන්නේ? ඒතකොට මෙතන අපි FFP තුත් දෙනවා
විටමින් K දෙනවා low dose එක. දැන් අරක කිව්වේ අපි 5 to 10 මිලිග්‍රෑම් IV නේ. මේකේ දෙන්නේ 0.5 to 1 මිලිග්‍රෑම් වගේ. අරක කියනම 10න් බෙදලා වගේ ගානක් තමයි දෙන්නේ අපි. හරිද? ඊට පස්සේ ප්ලේට්ලට් කවුන්ට් එකක් කරලා බලනකොට ප්ලේට්ලට් කවුන්ට් එක කියන්නේ FBC වල ප්ලේට්ලට් බලනවා කිව්වා. ඒ බලද්දි ප්ලේට්ලට් ඩෙෆිෂන්සි එකක් තියෙනවා. ප්ලේට්ලට් 5ට මේ කියන්නේ 50000ට වඩා ප්ලේට්ලට් අඩු වෙනවා. සාමාන්‍යයෙන් තියෙන්න ඕනේ කීයද? සාමාන්‍යයෙන් තියෙන්න ඕනේ මේ කීයද? එන්නේ සාමාන්‍යයෙන් 1,50,000කට වඩා වැඩි මේ කියන්නේ ලක්ෂයයි 1,50,000යි අතරනේ තියෙන්නේ. එතකොට ඔක ලක්ෂයට වඩා අඩු වුණොත් තමයි අපි ප්ලේට්ලට් අඩුයි කියලා ගන්නෙ. හරිද? හයි ත්‍රොම්බෝසයිටෝපීනියා කියලා ගන්නේ ලක්ෂයට වඩා අඩු වුණොත් එහෙම. හරිද? එතකොට 1,50,000ට වඩා වැඩි වුණොත් නෝමල්. එතකොට 1,50,000යි ලක්ෂය අතර කියන්නේ අර ප්‍රී ඩයබටික් වගේ අර කියන්නේ ත්‍රොම්බෝසයිටෝපීනියා වෙන මුල් අවස්ථාව. ඊට පස්සේ ලක්ෂයට වඩා අඩුයි කියන්නේ ත්‍රොම්බෝසයිටෝපීනියා. ඊට පස්සේ මේජර් බ්ලීඩින් රිස්ක් එකක් තියෙන්නේ 50,000ට වඩා අඩු වුණායින් පස්සේ. එතකොට 50,000ට වඩා අඩු වුණායින් පස්සේ අපි මොකද කරන්නේ? ප්ලේට්ලට් ට්‍රාන්ස්ෆියුෂන් කරනවා. එතකොට ප්ලේට්ලට් ට්‍රාන්ස්ෆියුෂන් කරද්දී ආපහු ABO කම්පැටිබිලිටි එකයි රිසර්ච් කම්පැටිබිලිටි එකයි දෙකම බලන්න ඕනේ. ඊගාවට අපි මේකේ දැන් මේ මොකද්ද අන්ඩර්ලයින් කෝස් එක බලනෝනේ. අන්ඩර්ලයින් කෝස් එක හොයාගත්තන් පස්සේ අන්ඩර්ලයින් මේ වෙල ජෙනරල් මැනේජ්මන්ට් එක. අන්ඩර්ලයින් කෝස් එක හොයාගත්තන් පස්සේ ස්පෙસિෆික් මැනේජ්මන්ට් එකට අපි යනවා. හරි එතකොට අපි හිතමු මේ ගැස්ට්‍රෝ මොකද්ද ඉසෝෆේජල් වැරිසියල් ඉසෝෆේජල් වැරිසිස් බ්ලීඩින් එකක් කියලා. එතකොට ඉසෝෆේජල් වැරිසිස් බ්ලීඩින් එක නම් අපි මෙයාට මෙටක්ලොප්‍රොමයිඩ් IV දෙන්න ඕනේ. ඒක IV දෙද්දි 20 මිලිග්‍රෑම් IV ස්ටැට් එකක් දෙනවා මෙටක්ලොප්‍රොමයිඩ්. මෙටක්ලොප්‍රොමයිඩ් කියලා කියන්නේ මොකද්ද? ඇන්ටි එමිටික්. ඒ ඇන්ටි එමිටික් එක පාවිච්චි කරන්නේ ඇන්ටි එමිටික් එක පාවිච්චි කරන්නේ එමිසිස් වැඩි වෙන්න වැරේසියල් බ්ලීඩින් රප්චර් වෙන්න අවදානම වැඩි. මොකද හේතුව වැරේසියල් බ්ලීඩින් ඉසෝෆේජල් වැරිසිස් තියෙන ලෝවර් ඉසෝෆේජල් ඩිස්ටල් ඉසෝෆේගස් එක නේද ලෝවර් ඉසෝෆේගස් එකේ. ඒතකොට ලෝවර් ඉසෝෆේගස් එකේ තියෙන වේන් එන්ගෝජ් වෙලා ලූමන් එක පැත්තට ප්‍රොට්‍රූඩ් වෙච්ච නිසා තමයි ඒක හරහා ෆුඩ් පාටිකල්ස් යනකොට ඒක රප්චර් වෙන්න බලන්නේ. ඒක නිසා දිගටම වොමිටින් වෙනවා කියලා කියන්නේ ඒක රප්චර් වෙන්න දෙන අවදානම තව මොකද වෙන්නේ? වැඩි වෙනවා. තව රප්චර් වෙනවා කියලා කියන්නේ තව බ්ලීඩින් රිස්ක් එක වැඩි වෙනවා. ඒක නිසා වොමිටින් එක්ක බ්ලීඩින් රිස්ක් එක තව වැඩි වෙනවා. ඒ නිසා මෙටක්ලොප්‍රොමයිඩ් අපි දෙනවා. IV දෙන්නේ. IV මෙටක්ලොප්‍රොමයිඩ් දීලා අපි කරන්නේ මෙටක්ලොප්‍රොමයිඩ් කියන්නේ ඩෝපමින් රිසෙප්ටර් ඇන්ටගොනිස්ට් එක. ඒක මෙටක්ලොප්‍රොමයිඩ් දීලා අපි කරන්නේ මේ එමිසිස් එක නතර කරන එක. ඊට පස්සේ අපි දෙනවා වාසොප්‍රෙසින්ස්. හරිද? වාසොප්‍රෙසින්ස් කියන්නේ මොනවද? වාසොප්‍රෙසින්ස් කියන්නේ ADH ඇනලොග්. හරිද? එහෙම නැත්නම් වේසොප්‍රෙසින් ඇනලොග්. ඒතර වේසොප්‍රෙසින්ස් තියෙනවා, ඩෙස්මොප්‍රෙසින් තියෙනවා, මේ ටර්ලිප්‍රෙසින් තියෙනවා. මෙතනදී වැඩිපුර පාවිච්චි කරන්නේ ටර්ලිප්‍රෙසින් කියන එක. හරිද? එතකොට මේ වාසොප්‍රෙසින් වලින් තියෙන වැදගත්කම තමයි ඒතර ADH ඇනලොග් නේ. එතකොට වේසොප්‍රෙසින්ස් වැඩ කරන බම් ප්‍රධාන රිසෙප්ටර්ස් වර්ග දෙකකට. V1 රිසෙප්ටර්ස් V2 රිසෙප්ටර්ස්. හරිද? V2 රිසෙප්ටර්ස් වල වැඩ කරන කෙන තමයි වේසොප්‍රෙසින් වලින් මේ රීනල් ටියුබියුල් වල කලෙක්ටිං ඩක්ට් එකේ වෝටර් රීඇබ්සෝප්ෂන් එක වැඩි කරන්නේ. සෝඩියම් රීඇබ්සෝප්ෂන් එක නැතුව. ඒකට ඒක කරන්නේ කොහොමද? V2 රිසෙප්ටර්ස් වල වැඩ කරනවා. වැඩ කරලා V2 රිසෙප්ටර්ස් කියන්නේ G ස්ටිමුලේටරි ප්‍රෝටීන් එක තමයි යාගේ සෙකන්ඩ් මෙසෙන්ජර් කියන්නේ G ප්‍රෝටීන් කපල් රිසෙප්ටර් එකක්. එයා කරන්නේ මේ G ස්ටිමුලේටර් එක ගිහිල්ලා ඇඩිනයිල් සයික්ලේස් ඇක්ටිවේට් කරලා සයික්ලික් ඇඩිනෝසින් මොනොෆොස්ෆේට් ලෙවල් එක වැඩි කරලා ඒකෙන් ප්‍රෝටීන් කයිනේස් ඇක්ටිවේට් කරලා ප්‍රෝටීන් කයිනේස් ඉන්ට්‍රසෙලුලර් මේ ඉන්ට්‍රා කියන්නේ නියුක්ලියස් එක ඇතුළට ගිහිල්ලා නියුක්ලියස් එක ඇතුළේදී එයා මේ ප්‍රෝටීන් සින්තසිස් mRNA හදලා mRNA වලින් ප්‍රෝටීන් සින්තසිස් එක හදනවා. ප්‍රෝටීන් සින්තසිස් එකදී හදන්නේ ඇක්වාපෝරින් කියලා ට්‍රාන්ස්ලොකේට් කරනවා මේ කලෙක්ටිං ඩක්ට් එකේ ටියුබියුලර් සෙල්ස් වල වෝටර් රීඇබ්සෝප්ෂන් එක වැඩි කරනවා. ඒක තමයි වෝටර් රීඇබ්සෝප්ෂන් එකට වේසොප්‍රෙසින් බලපාන විදිය. ඊට පස්සේ වේසොප්‍රෙසින් තව ස්මූත් මසල් වලත් වැඩ කරනවා. ස්මූත් මසල් වල වැඩ කරන්නේ ප්‍රධාන වශයෙන් එයා V1 රිසෙප්ටර් එක. V1 එකත් G ප්‍රෝටීන් කපල් රිසෙප්ටර් එකක්. ඒකේ තියෙන GQ සෙකන්ඩ් මෙසෙන්ජර් එක. GQ ගිහිල්ලා කරන්නේ මොකද? ෆොස්ෆෝලයිපේසස් ඇක්ටිවේට් කරලා ඉනොසිඩෝල් මේ ෆොස්ෆෝඉනොසිඩෝල් ට්‍රයිෆොස්ෆේට් ඉනොසිඩෝල් ට්‍රයිෆොස්ෆේට් වල ඩයිඇසයිල් ග්ලිසරෝල් වලට කඩනවා. ඉනොසිඩෝල් ට්‍රයිෆොස්ෆේට් වලින් කැල්සියම් ඉන්ෆ්ලක්ස් එක කැල්සියම් රිලීස් කරන එක වැඩි කරනවා. SCR වලින් ඩයිඇසයිල් ග්ලිසරෝල් වලින් කැල්සියම් channel ඕපන් කරලා කැල්සියම් ඉන්ෆ්ලක්ස් එක වැඩි කරනවා. ඒක කැල්සියම් ලෙවල් එක ඉන්ට්‍රසෙලුලර් වැඩි වුණායින් පස්සේ ඉන්ට්‍රසෙලුලර් කැල්සියම් වලින් අපේ තියෙනවා මොනවද මේ මයොසින් ලයික් චේන් කයිනේස් වලට කැල්සියම් බවුන්ඩ් වෙන පස්සේ එකට එනවා කැල්මොඩියුලින් කියලා. කැල්මොඩියුලින් හදනවා. කැල්මොඩියුලින් වේස මේ ස්මූත් මසල් කන්ට්‍රැක්ට් කරනවා. ස්මූත් මසල් කන්ට්‍රැක්ට් කරනවා වේස කන්ස්ට්‍රික්ෂන් එක. වේස කන්ස්ට්‍රික්ෂන් එක නිසා බ්ලීඩින් අඩු වෙනවා. එහෙම කළා තමයි යා මේ ඉසෝෆේජල් වැරිසිස් වලට ට්‍රීට්මන්ට් එකක් විදියට වැඩ කරන්නේ. ඒතකොට මෙතන කියනවා වේසපසින් දෙනකොට යුනිට් 120ක් ඩෙක්ස්ට්‍රෝස් 5% ඩෙක්ස්ට්‍රෝස් මිලිලීටර් 250ක් එක එකතු කරලා දෙන්න ඕනේ.
එතකොට ඔක්කොම හැදෙනවා 250යි 120යි කියන්නේ 370ක්. එතකොට පළවෙනි මිලිලීටර් මේ 50 දෙන්නේ මිනිත්තු 15ක් ඇතුළත. ඊට පස්සේ මේ පැයකට මිලිලීටර් 50 ගානේ දිගටම පැය 12ක් අපි මේක ට්‍රීට් කරන්න ඕනේ. හරිද? ටර්ල්පසින් පාවිච්චි කරනවා 2 මිලිග්‍රෑම් IV ස්ටැට් එකක් දෙන්න කියලා කියනවා. ඊට පස්සේ මේකෙදි මෙහෙම වැඩක් කියනවා. දැන් වේසොපසින් දුන්නායින් පස්සේ ඒතකොට අපි දන්නා එකක් තමයි වේසෝ කන්ස්ට්‍රික්ෂන් එකක් වෙනවනේ. ඒතකොට වේසෝ කන්ස්ට්‍රික්ෂන් නිසා බ්ලඩ් ෆ්ලෝ එක මොකද වෙන්නේ? මේ පෝටල් සර්කියුලේෂන් එකේ බ්ලඩ් ෆ්ලෝ එක අඩු වෙලා බ්ලීඩින් අඩු වෙනවා. ඊට පස්සේ මේක කියනවා මෙහෙම එකක්. දැන් අපි හිතමු වේසොපසින් පාවිච්චි කරනවා කියලා. ඒතර වේසොපසින් පාවිච්චි කරද්දී වෝටර් රීඇබ්සෝප්ෂන් එකත් වැඩි වෙනවනේ. ඒතර වෝටර් රීඇබ්සෝප්ෂන් එකත් වැඩි වෙනවා. එතකොට මෙතනදී වෝටර් රීඇබ්සෝප්ෂන් එකට තමයි ප්ලාස්මා වොලියුම් එක මොකද වෙන්නේ? වැඩි කරනවා. ප්ලාස්මා වොලියුම් එක වැඩි කරායින් පස්සේ ඒකෙන් මේක මොකද? GI නෙමෙයි. හાર્ට් එකට යන ප්‍රමාණය මොකද වෙන්නේ? වැඩි වෙනවනේ, ප්‍රීලෝඩ් එක වැඩි වෙනවනේ. එතකොට මෙතනදී පාවිච්චි කරන්න කියන අපිට නයිට්‍රේට්ස්. හරිද? එතකොට මේකේ කියනවා කොයි වෙලාවකවත් මේ අනිවාර්යයෙන්ම වේසොපසින් එක විතරයි නයිට්‍රේට් පාවිච්චි කරන්නේ. මේ පේෂන්ට් එක කවදාවත් නයිට්‍රේට් අනියෙන් පාවිච්චි කරන්නේ නැහැ, වේසොපසින් පාවිච්චි කරන්නේ නැතුව. හරිද? දැන් නයිට්‍රේට් කියලා කියන්නේ මොකද? නයිට්‍රේට් වලින් කරන්නේ, ඒ කියන්නේ ඩිසල්ටයි නයිට්‍රේට් වලින් කරන්නේ එකක් කොරොනරි වෙසල් ඩයලේට් කරනවා, අනිත් එක වීනෝ ඩයලේෂන් එකක් කරනවා. වීනෝ ඩයලේෂන් නිසා ප්‍රීලෝඩ් එක අඩු වෙනවා. ප්‍රීලෝඩ් එක අඩු කියන්නේ මේ වීනස් රිටර්න් එක අඩු කරලා ප්‍රීලෝඩ් එක අඩු කරනවා. මම හිතන්නේ මෙතන මේක දෙන්න හේතුව තමයි ග්ලිසරයිඩ් නයිට්‍රේට් හරි අයිසෝබිඩ් මොනොනයිට් මේ ඩයිනයිට්‍රේට් හරි දෙන්න හේතුව විදිහට මෙතන මේ මම හිතන්නේ මොකද ප්ලාස්මා වොලියුම් එක වැඩි වෙන නිසා වේසොපසින් වලින් ඒකෙන් වීනස් රිටර්න් එක වැඩි වෙලා මේ ප්‍රීලෝඩ් එක වැඩි වෙලා කාඩියක් ඩිමාන්ඩ් එක ඔක්සිජන් ඩිමාන්ඩ් එක වැඩි වෙනවනේ. ඒකතර මෙයාට බ්ලීඩින් එකක් තියෙන නිසා මෙයාට මේ අනිවාර්යයෙන්ම ගොඩාක් වෙලාවට මෙයා ඇනීමික් වෙනවා. හිමොග්ලොබින් ලෙවල් එක අඩු වෙලා. ඒතකොට එහෙම වුණාම එයාගේ ඩිමාන්ඩ් එක වැඩි වෙනොත් එimhe හાર્ට් එකේ එයාට ඇන්ජයිනා එකක් මේ ප්‍රෙසිපිටේට් වෙන්න පුළුවන්. ඒක නිසා තමයි මම හිතන්නේ ග්ලිසරයිඩ් නයිට්‍රේට් දීලා මේ ප්‍රීලෝඩ් එක අඩු කරලා තියාගන්නේ. මම හිතන්නේ ඒක. ඒතකොට පළවෙනි එක මෙටක්ලොප්‍රොමයිඩ් දෙනවා. මෙටක්ලොප්‍රොමයිඩ් දෙන්නේ ඇන්ටිඑමෙටික් එකක් විදියට. දෙවෙනි එකට දෙනවා වාසොප්‍රෙසින්ස්. වාසොප්‍රෙසින්ස් දෙන්නේ මේ වෙරිසියල් බ්ලීඩින් එක නතර කරන්න. ඒ කියන්නේ GI බ්ලීඩින් එක නතර කරන්න ස්මූත් මසල් කන්ට්‍රැක්ට් කරලා ඊට පස්සේ මේ ග්ලිසරයිඩ් නයිට්‍රේට් හරි අයිසෝබිඩ් ඩයිනයිට්‍රේට් හරි දෙනවා. මේකත් එක්ක තනියෙන් පාවිච්චි කරන්නේ නැහැ. එයා වේසොපසින් එක විතරයි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මේකෙදි වේසොපසින් දෙන්න බැරි නම් වේසොපසින් පාවිච්චි කරන්න බැරි නම් ඒ වෙනුවට අපිට පාවිච්චි කරන්න පුළුවන් ඔක්ට්‍රියෝටයිඩ්. මේ ඔක්ට්‍රියෝටයිඩ් කියන එක 100 මයික්‍රෝග්‍රෑම් IV තමයි දෙන්නේ ස්ටැට් එකක් විදියට. ඒක ඇවිල්ලා සොමැටෝස්ටැටින් ඇනලොග් එකක්. සොමැටෝස්ටැටින් ඇනලොග් එකක් කියලා කියන්නේ මෙයා සික්‍රීෂන් අඩු කරනවා. ග්ලෝගන් ඉන්සියුලින් අර මේ සික්‍රීෂන් අඩු කරලා තමයි මෙයා මේ වැඩේ කරන්නේ. ඒක හරියටම වෙන මෙකනිසම් එක හරියටම දන්නේ නැහැ. හැබැයි මේක ඔක්ටියෝටයිඩ් අපිට පාවිච්චි කරන්න පුළුවන් ඕල්ටර්නේටිව් එකක් විදියට මේ වේසොප්‍රෙසින්ස් වල. එතකොට ඒකෙදි මේ ඔක්ටියෝටයිඩ් එක නයිට්‍රේට් ඉන්ෆියුෂන් කරන්න ඕනේ කියලා ඉන්ඩිකේෂන් එකක් නැහැ. හරිද? ඊට පස්සේ මෙයා බලද්දි මෙයාගේ ක්‍රොනික් ලිවර් ඩිසීස් එකක් තියෙනවා කියලා අපිට එවිඩන්ස් එකක් ආවොත් එහෙම එතනදී අපිට පාවිච්චි කරන්න පුළුවන් නියෝමයිසින්, මෙට්‍රොයිඩසෝල්, ලැක්ටිව්ලෝස්, තයිමින්. ඔන්න ඔය කියන ටික පාවිච්චි කරන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මේ මොකද්ද ප්‍රොෆිලැක්සිස් එක ප්‍රොෆිලැක්ටික් ඇන්ටිබයොටික් එකක් පාවිච්චි කරන්න පුළුවන් හේතුව තමයි දැන් මේක අපි හිතමුකෝ මේක මොනවාද ස්ටොමැක් එකේ පර්ෆොරේෂන් එකක් වගේ වෙලා කියලා. ඒතර පර්ෆොරේෂන් එකක් වගේ වුණොත් එහෙම අනිවාර්යයෙන්ම බැක්ටීරියා කන්ටැමිනේට් වෙනවා පෙරිටෝනියම් එකත්. ඒතර පෙරිටොනයිටිස් වෙන්න පුළුවන්. ඒතර බැක්ටීරියා පෙරිටොනයිටිස් එහෙම වෙන එකට ප්‍රොෆිලැක්සිස් එකක් විතර අපිට නෝෆ්ලොක්සසින් 100 mg 12 hourly දෙන්න පුළුවන්. හරිද? නෝෆ්ලොක්සසින් තමයි. නෝෆ්ලොක්සසින් කියලා කියන්නේ මොකද්ද? නෝෆ්ලොක්සසින් කියලා කියන්නේ මොකද්ද? ෆ්ලුරෝකිනෝලෝන් එක. ඒතර ෆ්ලුරෝකිනෝලෝන් එක තමයි පාවිච්චි කරන්නේ මේ ප්‍රොෆිලැක්සිස් එක විදියට. ඔය ටික තමයි තියෙන්නේ. ඊට පස්සේ තියෙන සර්ජිකල් මේ ඇසිස්ටන්ට් එකක් පාවිච්චි කරලා මේක මේ මොනවාද බෑන්ඩ් ලයිගේෂන් එකක් වගේ කරලා බ්ලීඩ් වෙන එක නතර කරන්න තමයි ඊගාවට තියෙන්නේ. ඒතකොට අර ગેස්ට්‍රෝයිසෝෆේජියල් වැරිසිස් එකක් ස්පෙસિෆිකලිම આવොත් එහෙම අපි දෙන්නේ මෙටක්ලොප්‍රොමයිඩ් දෙනවා. මෙටක්ලොප්‍රොමයිඩ් දෙන්නේ එමෙසිස් එක අඩු කරලා තවදුරටත් බ්ලීඩ් වෙන එක නතර කරන්න. ඊට පස්සේ GI බ්ලීඩින් එක නතර කරන්න වේසෝ කන්ස්ට්‍රික්ෂන් එකක් විදිහට පාවිච්චි කරනවා. අපි වේසෝප්‍රෙසින්ස්, ටර්ලිප්‍රෙසින්ස් පාවිච්චි කරනවා. ඊතර ටර්ලිප්‍රෙසින් එක පාවිච්චි කරනවා. ටයිනයිට්‍රේට්, නයිට්‍රේස්, අයිසෝබිඩ් ඩයිනයිට්‍රේට්, ග්ලිසරයිඩ් නයිට්‍රේට් පාවිච්චි කරනවා.
ඊට පස්සේ එහෙම නැත්නම් ඕල්ටර්නේටිව් එකක් විදිහට මේ දෙකටම අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ ඔක්ටියෝටයිඩ් පාවිච්චි කරනවා නම් අපිට මේ ඩිස්ට්‍රයිනයිට්‍රේට් පාවිච්චි කරන්න ඕනේ නැහැ. ඊට පස්සේ මෙහාට මේ ක්‍රොනික් ලිවර් ඩිසීස් එකක් තියෙනවා නම් අපි නියෝමයිසින් ඊට පස්සේ මෙට්‍රොනිඩසෝල් ලැක්ටියුලෝස් තයිමින් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මේකෙදී පෙරිටොනයිටිස් එන්න පුළුවන් නිසා බැක්ටීරියා පෙරිටොනයිටිස් වලට ප්‍රොෆිලැක්සිස් එකක් විදිහට අපිට නෝෆ්ලොක්සිසින් පාවිච්චි කරන්න පුළුවන්. නෝෆ්ලොක්සිසින් කියන්නේ මේ ෆ්ලෝරෝක්විනෝලෝන් එක පාවිච්චි කරන්න පුළුවන්.